ඊට පැවිදි පින්වතුන් වහන්සේගේ සීලය සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ නමක් රකින්නහා මට්ටමක තියෙන්නට ඕනේ. පැවිදි වුණු අරමුණ කොයි වෙලාවකවත් අමතක කරන්න හොඳ නැහැ. පැවිදි පින්වතුන් වහන්සේලා කියන්නේ දේශපාලඥයෝ නෙමෙයි. පැවිදි පින්වතුන් වහන්සේලා කියන්නේ නස්සස්ත්‍රවේදී එහෙම නැත්නම් තිරස්චීන විද්‍යාවන්හි යෙදিলা කටයුතු කරන පිරිසක් නෙමෙයි. සමහර ස්වාමීන් වහන්සේලා දැන් භාග්‍යවතුන් වහන්සේ එපා කිව්ව දේවල්මනේ කරන්නේ. ඉතින් එපා කිව්ව දේවල්ම කරනකොට සංඝ සමාජයට දැටි පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොටසක් මේ ඡන්දීල්ලනා වගේ වැඩවලට යනකොට අනේ ස්වාමීන් වහන්සේලා ඔක්කොටම දැටිසේ පීඩාවට මුහුණ දෙන්න වෙනවානේ. මොන අපරාධයක්ද ඒක? පැවිදි වුණා නම් පැවිදි වුණ අරමුණු දෙසා යන්න ඕන. බිම්බිසාර මහරහතුමා උපදේශ බලාපොරොත්තු වුණා නම් භාග්‍යවතුන් වහන්සේ අවශ්‍ය උපදේශ පෙන්නලා තියෙනවා. ඒක කරුණු කියලා දීලා තියෙනවා. ඒ වගේම කොසල් මහරහතුමා උපදේශ බලාපොරොත්තු වුණා නම් භාග්‍යවතුන් වහන්සේ ඒක දේශනා කළා තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කොයි වෙලාවකවත් රජමාලිගාවට වැඩම කරලා රජකම ගන්න උත්සාහ කළා නෑ. මෑත කාලයේදී සමහර ස්වාමීන් වහන්සේලා මේ ක්‍රිකට් නිලවරණ වලට පවා ඉදිරිපත් වෙන්න හදනවා. තව ටික කාලයක් යනකොට විසුණු වහන්සේලා කාය වර්ධන ශිල්පීන්ගේ තරඟ තියෙන්නේ. ඕවටත් ඉදිරිපත් වෙයි. ඒ වගේම මේ රූප සුන්දරී තරඟ තියෙන්නේ ඕවටත් ඉදිරිපත් වෙයි. මෙහෙණින් වහන්සේලා එහෙම ඒ කියන්නේ ඔය වගේ තත්යකට පිළිහෙනවනේ. ඉතින් විසුණු වහන්සේලා කියන්නේ විසුණු වහන්සේලා. විසුණු වහන්සේලා ගිහි අය කරන කාරණා කරන්න නම් මොකටද පැවිදි වුනේ? විශේෂයෙන්ම පැවිදි පින්වතුන් වහන්සේලා අවවාදයට වඩා ආදර්ශයට මුල් තැන දෙන්න ඕන. තෙරුවන් සරණයි ඔබ සැමට. නිවන් දකින්නට යන මාතෘකාව යටතේ ධර්ම සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එහි පළමු පියවර වශයෙන් පළමු වැඩසටහන අද පටන් ගන්නවා. එහි මුලසුන හැබීම සඳහා අපි පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අතිපූජ්‍ය තපෝවනේ රතන ස්වාමීන් වහන්සේට. මිනිපුර රමාශාන්ති තපෝවනේ විහාරාධිපති අතිපූජ්‍ය තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි පින්වත් අනුරුද්ධ දොස්තර මහත්මයා. තෙරුවන් සරණයි අපි හැමදෙන්නේ. අපි හැමදෙන්නේ මේ නිවන කියන මාතෘකාව යටතේ නිවන් දැකීම පිළිබඳ අපි මේ ප්‍රායෝගික මාතෘකාවක් මේ දිගටම අපි බලාපොරොත්තු වෙන ධර්ම සාකච්ඡාව වශයෙන් අපි සාකච්ඡා කරන්න. ඔබ වහන්සේලා තිලෝගුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 84000ක් වූ ධර්මස්කන්ධේ ගිහි අපට කියා දෙන ඔබ වහන්සේ බුදු පුත්‍රයන් වහන්සේලා වශයෙන් ඔබ වහන්සේලාගෙන් කරන කාර්යය අතිමහත්. ඒ කාර්යය සඳහා යම් දායකත්වයක් මට ලබා දීමට හැකියීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම ධර්ම සාකච්ඡාව ආරම්භයේදී පූර්විකාවක් වශයෙන් මම පටන් ගන්න මේ විදිහට බෞද්ධයන් වන අපි බෞද්ධය කියන්නේ ඇත්තටම අපි මේ අදහන්නේ සාම්ප්‍රදායික ආගමක්ද? එහෙම නැත්නම් ඊට එහා ගිය යම්කිසි දර්ශනයක්ද? එහෙම නැත්නම් අපි සාම්ප්‍රදායික බෞද්ධ විදියට ආගමක් අදහන පිරිසක් විදියට අපි අපේ ජීවිතය ගෙනියනද? එහෙම නැත්නම් යම්කිසි අරමුණක් කරා යන ගමනක් අපිට තියෙන්නේ. අපි හැමදෙන්නේ බෞද්ධයේ අරමුණ විය යුත්තේ, ඉලක්කය විය යුත්තේ නිර්වාණය. නිර්වාණය කියන සංකල්පයේ නිර්වාණය කියන දැක්ම තුළ නිර්වාණය කරා යන ගමනක් අපිට බෞද්ධයෙකුට සතුයි. ඒ නිර්වාණය කියන ගමනට යා යුතු විදිය, යා යුතු මඟ අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි හැමදෙන්නේ නිවනට යන මඟ තුල, නිවන දැකීම කියන කාර්යය තුල අපි තියෙන තනිකර ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල දහම් දැනුම අපිට කොතරම් තිබුණත්, ධර්මයේ ඉගෙනගෙන අපි දහමින් කොතරම් පෝෂණය වෙලා තිබුණත් අපි හැමදෙන්නේ අපිට අපේ ඇතිවෙන මේ කෙලෙස් සිතුවිලි ක්ෂණිකව අපිට පාලනය කරගන්න බැරි වෙනවා. මේ වගේ අවස්ථාවක් අපි කොයි විදිහටද අපි හැමදෙන්නේ ධර්මානුකූලව අපි දකින්නේ කොයි විදිහටද? ඔබින්වත් අනුරුද්ධ දොස්තර මහත්මයා නිවන් දකින්නට යන ගමනේදී බෞද්ධ පින්වතුන්ට අනුගමනය කරන්න ඕන මාර්ගයක් තියෙනවා. මුලින්ම අපේ පින්වන්ත දොස්තර මහත්මයා බෞද්ධ පින්වතුන් සම්බන්ධව සාම්ප්‍රදායික ආගමක්ද? එහෙම නැත්නම් ඒ පිළිබඳ කවුන කීපයක් ඔස්සේ කවුන ඇහුවනේ. පින්වන්ත අපේ දොස්තර මහත්මයා අපි සාම්ප්‍රදායික ආගමක් එහෙම නැත්නම්
අරමුණකින් තොරව තියෙන ආගමක් නෙමෙයි. අරමුණකින් තොරව යන ගමනක් නෙමෙයි. සියලුම මිනිස්සෙයින්ට, සියලුම දෙවියන්ට, සියලුම බ්‍රහ්මයන්ට ඊට පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ අරමුණ මේ භයානක සසරින් ඈතරව ලබන නිවන් දැකීම වෙන්නට ඕනේ. නිවන් දකින්නට සියලු දෙනාටම තමන්ගේ ජීවිතේ විශාල ගමන් මගක මේ යන්නට වෙනවා. ඒ තමයි හුඟක් ඇත්තෝ ඒ කියන්නේ අතිබහුතරයක් දෙනා මේ සංසාරේ ගසාගෙන යන නියති මිත්‍යා දෘෂ්ටියක් එක්ක. නියති මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා ඒ උදවිය සම්මාදිට්ඨියට පැමිණිලා නිවන් දැකීම කියන අරමුණ තමන්ගේ ජීවිතයේ ඇති කර ගන්නට ඕන. තමන්ගේ ජීවිතයේ සසරෙන් එතර වන තැනට ගොඩනංවා ගන්නට කටයුතු කරන්නට ඕන. පින්වන්ත දුස්තර මහත්මයා නිවන් දකින්නට ඒකායන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ග ප්‍රතිපදාවක් ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කවුරු හෝ පින්වතෙක් හෝ පින්වතියක් පිළිපදිනවා නම් ඒ උදවිය මේ ලෝකේ සියලු ලෞකික සැප සම්පත් ලබනවා වාගේම ඒ උදවිය උතුම් ලෝකෝත්තර සම්පත වන නිවනුත් දකිනවා. අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීමෙන් හිටියේ කාලේ පිළිපැද්ද ආකාරයට ලැබෙන විපාකය ලෞකික වශයෙන් උපරිමව ඒ සම්පතත් ලැබෙනවා. එහෙමයි අපි හඳුන්නේ. අපි හඳුන්නේ දැන් නිවන් මඟ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපට නිවීමක් සම්බන්ධයෙන් නිවන සම්බන්ධයෙන්. ඒ නිවීම කියලා කියන්නේ අපේ මේ ජීවිතය තුළ අපි මේ සසරේ ගමන් කරන හැම මොහොතක් පාසාම අපි ජීවිතේ පිච්චෙන ජීවිතයක්, ගිනි ගන්න ජීවිතයක්. නිවෙන්න නම් අනිවාර්යෙන් ගිනි ගැනීමක් තියෙනවා, තත්ත්ව වීමක් තියෙනවා. අපි සාමාන්‍ය භාෂාවෙන් කතා කරනකොට. ඒතර මේ නිවීම ඇති කරන්නේ අපේ හිතේ ඇති වෙන කෙලෙස් නේද අපි හඳුන්නේ. පින්වන්ත දොස්තර මහත්මයා සංකත ධර්ම අසංකත ධර්ම අතර සීලම හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයන්ගේ හේතු වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම නැති කළොතින් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ හේතු වැඩ පිළිවෙල නැති කළොතින් නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ අනාගත ස්කන්ධයන්ගේ පැවැත්මට බලපාන හේතු නසන්නට ඕන. දුකට හේතුව නසන්නට ඕන. එතනදී කවුරු හරි පින්වතෙක් හෝ පින්වතියක් තමන්ගේ චිත්තසංතතිය තුළ පවතින රාගය, ද්වේෂය, මෝහය, iriසියා, මානය සියලුම කිලිටි ධර්මතාවය සහ මුලින්ම නසන්න කටයුතු කර ගන්නවා නම් ඒ ඇත්තන්ට පුළුවන් මේ භයානක දුක් ආදර ගමනෙන් ඈතර වෙන්නට. අපි හඳුන්නේ අපි සසරේ භවයේ නැත්නම් සසර ගමන් කිරීම ඉදිරි ඊළඟ මොහොත අනාගතේ කියන මේ හැම දෙයක්ම තුල තියෙන අපේ අපේක්ෂාවන් නේද අපි හඳුන්නේ. ඒ හැම දෙයකටම අපිට හේතු වෙන්නේ මේ ගමන මොහොතක් පාසා අපේ තියෙනා වූ තණ්හාව මත නේද මේ ඉදිරි ගමන සිද්ධ වෙන්නේ අපි හඳුන්නේ. ඔව් පින්වන්ත දස්තර මහත්මයා. තණ්හාව තමයි සංසාරයේ කියන ගිහත් වඩුව වෙන්නේ. තණ්හාව නිසා තමයි මේ සියලු දුක් ආදර වලට මුහුණ දෙන්නත් වෙලා තියෙන්නේ. ඉතින් සමුදය සත්‍ය කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව නැති කරන්නට අනිවාර්යයෙන්ම පින්වතුන් හෝ පින්වතියන් ප්‍රඥාව දියුණු කර ගන්න ඕන. ප්‍රඥාව දියුණු කරගෙන ඒ සඳහා යා යුතු වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට කටයුතු කර ගන්නට ඕන. මෙතන තණ්හාව නසන්නටම ඕන. අපි හඳුන්නේ දැන් මෙතන තණ්හාව කියන දේ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැත්නම් මේ නිවන් මඟක් අපට දේශනා කරේ නැත්නම් අපි හැමදාමත් මේ තණ්හාව නැත්නම් මේ තියෙන ආශාව දුක මේ කියන හැම දෙයක්ම සැපක් විදිහට හිතාගෙන අපි ඒ මැත්තේ ඇලි ගැටි ජීවත් වෙන එක නේද අපි හඳුනන්නේ. අපිට තේරෙන්නේ අපි මේ විඳින දුකක් කියන එක. නමුත් ඒ වෙලෙම මොහොතට දැනන්නේ යම් කිසි චූටි සාවකාලික සතුටක් වෙනුවෙන් අපි ජීවිතේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දීලා ද්වේෂයෙන් ගැටෙනවා, රාගෙන් ඇලෙනවා, විවිධ කෙලෙස් ධර්ම වලින් පිච්චි ජීවිතේ ගත කරත් අපිට දැනෙන්නේ නැහැ නේද අපි හැමදෙන්නේ පෘථග්ජන අපිට මේ ඇති වෙන්නේ දුකක් කියන දේ. ඔව් පින්වන්ත දොස්තර මහත්මයා. ඒකට හේතුව අවිද්‍යාව නිසා. අවිද්‍යාව චිත්තසංතතියේ පවතිනකොට අවිද්‍යාව කියන ඒ අරමුණේ සැබෑ ස්වභාවයේ වහන ධර්මතාවයේ හින්දා
චිත්තසංතතිය සම්පූර්ණයෙන්ම අඳුර වෙනවා. ඒ කියන්නේ මෝහයෙන් චෛසිකේ. මෝහයටම අවිද්‍යාව කියන්නේ මෝහයෙන් හින්දා අකුසල ධර්ම රාශියක්. ඒ කියන්නේ සියලුම අකුසල ධර්ම සිද්ධ කර ගන්නවා. මෝහයෙන් හින්දා සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාතවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, සරපසවත්න කතා කිරීම, හිස්වත්න කතා කිරීම, දැඩි ලෝභී, කීර්තිය, මිත්‍යා දෘෂ්ටි ආදී හැම අකුසලයක්ම කෙරෙන්නේ මේ මෝහයෙන් හින්දා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් හින්දා. එතකොට තණ්හාවට බලපාන ප්‍රධානතම කාරණා වෙන්නේ මේ අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව නසන්නට කටයුතු කරගන්නට ඕන පින්වන්ත දොස්තර මහත්මයා මිනිස්යෝ වේවා, දෙවිවරු වේවා, බ්‍රහ්මයෝ වේවා, සතර අපාග සත්වයෝ වේවා, ඒ සෑම සියලු දෙනාම මේ විදියට සංසාරේ ගසාගෙන යන්නේ තමන්ගේ ඇසට, තමන්ගේ කනට, තමන්ගේ නාසයට, දිවට, ශරීරයට, මන ආයතනයට කියන ඒ ద్వාරවලට හමුවන අරමුණේ සැබෑ ස්වභාවය දකින්න පුළුවන් හැකියාව ගොඩනගාගෙන නැති හින්දා. හැමෝම තමන්ගේ ద్వාරයන් එක්ක සිද්ධවන ක්‍රියාවලිය දකින්න තත්ත්වයටපත් වෙනවා නම් හැම ආයතනයකම ක්‍රියාපටිපාටි ඒ ඇත්තන්ට තේරෙනවා නම් එතකොට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලිය නුවණට හසු වෙන්නේ. ඒ හසු කරගන්න බැරි කමක් නැහැ. බැරි වෙනවා නම් බැරි වෙන්නේ චිත්තසංතතිය පල් වෙවි උමුතුන් වගේ පවතින ආසව ධර්මියෝ, අනුසේ ධර්මියෝ, ඕග යෝග නීවරණාදී සියලුම කෙලෙස් ධර්මියෝ හින්දා. ඉතින් කෙලෙසුන් නසන්නට බෝධිපාසක ධර්ම දියුණු කරගත යුතු වෙනවා. ඒ ගමන් මගට තියෙන ලොකුම බාධා වෙන්නේ අවිද්‍යා තණ්හාදිය. අවිද්‍යා තණ්හාවන් නසන්නට අවශ්‍ය කරන කටයුතු වැඩපිළිවෙලේ හැසිරෙන්නට ඕන. එහෙම අපි හැමදෙන්නේ දැන් අපි ජීවිතේ ගත්තොත් සෑම සත්වයක්ම මේ භවයේ ගමන් කරන සෑම සත්වයක්ම අපි හරියට මේ කෙලෙස් කියන දේ අපි ජීවිතේ සාමාන්‍යයෙන් નિરાයාසයෙන් අපි තුල ඇති වෙනවා. ඒක නිකන් හරියට ගඟක පහළට වතුර ගලා බහිනවා වගේ. අපිට හිතන්න උවමනා නැහැ මේ ඇති වෙන්නේ. හැම මොහොතක් පාසා අපි දැනුවත් සහ නොදැනුවත් බහුතරයේ 99%කටත් වැඩි ප්‍රමාණය නොදැනුවත්ව Taman තුළ කෙලෙස් විතරමයි උපදින්නේ. පින් සිතුවිලි එහෙම හරි අමාරුවෙන් උපදවා ගන්න. පින් සිතුවිල්ලක් උපදවා ගන්නත්, දහම් දැනුමක් ඇති කර ගන්නත් බුද්ධ දර්ශනයේ වැළඳගත් කෙනෙකුට සහ බුද්ධ දර්ශනයේ ගමන් කරන කෙනෙකුට තමයි මේක අඩු ගන්න මේක පවද්ද පිනන්ද කියන හැටි තේරෙන්නේ. නැත්නම් අපි හැමදාම ගමන් කරන්නේ මේ කියනවාම තණ්හාවෙන් හැමදේම පොදිබැඳගෙන. අපි හැමදෙන්නේ ඇයි අපිට මොන පදනමක් උඩද මේ විදිහට නිතරම අපිට මේ වගේ කෙලෙස් සිතුවිලි මේ අනුසෝතගාමී ප්‍රතිපදාව. ඒ කියන්නේ ඒ යන්නේ මේ ඕගේට අහුවෙලා ගහගෙන යන තත්ත්වයට අපිපත් වෙන්නේ මොකද්ද හේතුව? සංසාරයෙන් අපි ගෙනාපු දෙයද? පින්වන්ත දුස්තර මහත්මයා එතන තියෙන ආසව අනුසය ආදී සම්පූර්ණ කෙලෙස් වැඩපිළිවෙල. දීර්ඝ සංසාර ගමන් මගේදී පුරුදු පුහුණු කරගෙන ආපු කර්ම වැඩපිළිවෙල වගේම අද වර්තමානයේ විඳින්න වෙලා තියෙන විපාක වැඩපිළිවෙල. ඒ වගේම ඒ සත්වයන්ගේ සංසාරික ඝන බොල් කෙලෙස් ස්වභාවයන් හින්දා තමයි ওই තත්ත්වයට දිගින් දිගට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඉතින් කවුරු හෝ පින්වතෙක් හෝ පින්වතියක් විසින් ওই ඝන බොල් කෙලෙස් ස්වභාවය නැති කරගන්නට කටයුතු කරනවා නම් ඒත් ආරෂ්ඨායක මාර්ගයේ පිළිපදින්නට ඕන. එතකොට මේ තත්ත්වයට දිගින් දිගට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ සත්වයන් විසින් සතර සතිපට්ඨානයේ සතර ඉද්ධිපාදයේ සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය පංචේන්ද්‍රිය පංච බල ඒ වගේම බොජ්ජංග ධර්ම හත ආධ්‍යාත්මික මාර්ග අංග 8 කියන ওই ධර්මතා Taman තුළ වැඩෙන විදිහේ පූර්ව භාග ප්‍රතිපදාවක හැසිරෙන්නේ නැතිකමයි. ඉතින් පූර්ව භාග ප්‍රතිපදාවක හැසිරෙනවා නම් පින්වන්ත දොස්තර මහත්මයා පුළුවන්කම ලැබෙනවා ඒ උදවියට තමන්ගේ ඝන බොල් කෙලෙස් ස්වභාවය දුරු කළ දාන්නට. අපි හැමදෙන්නේ දැන් ඇත්තටම දැන් මේ කියන කාරණා බුදුරයන් වහන්සේ නමක් පහළ වෙලා අපිට කියා දෙනකන් අබුද්ධෝත්පාද කාලය කියන කිසි කෙනෙක් මේව ගැන දන්නේ නැහැ. බුදුරයන් වහන්සේ නමක් පහළ වෙලා කියා දුන්නත් ඒක අහන්නේ බොහොම ටික දෙනෙක්. ලෝකේ ඉන්න ජනගහනය ගත්තොත් අපි මේ අපේ පෘථිවිය ගත්තොත් අපේ ඉන්න ජනගහනයේ මිනිස්සුන්ගෙන් කී දෙනාද මේක දැනගන්නේ. ඒ දැනගන්නේ කී දෙනාගෙනොත් කී දෙනාද මේක මේ සත්‍යය ගැන අඩු ගානේ පුංචිව වැටහීමක් ඇති කරගන්නේ. ඒතර බොහෝම සුළු පිරිසක් විතරයි මේ ධර්මයේ තේරුම් ගන්නේ. තේරුම් ගැනීම තුළ ඇත්තටම මේක හරියට තේරුම් ගත්තොත් මේ දහම් රසය හරි ප්‍රබල රසයක්. එතකොට අපි හැමෝන්නේ දැන් ඒ අරමුණ තේරුම් ගත්තට පස්සේ අපිට මේ නිර්වාණය කියන තැන
අපිට දැනෙනවා මේ අපි ජීවිතයේ මේ පිච්චෙන ගතිය, මේ තැවෙන ගතිය නැති කරගන්න තියෙන එකම මඟ එකයින් මාර්ගය නිවන කරා ගමන් කිරීමයි කියලා. ඒතර අපි හැමදෙන්නේ එතෙන්දී අපි ඒ දැනගත්තාම අපේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ මේ ඉලක්කයේ තේරුම් ගැනීම. නිවන කියන ඉලක්කයේ තේරුම් ගැනීම. ඒතර ඒ අනිත් පැත්තට හැරෙන එක අපි හැමදෙන්නේ ඒක උඩුගම්බලා පිනීමක් වගේ අපහසු කාර්යයක්. දැන් අපිට පහසු වෙලා තියෙන්නේ නිරන්තරයෙන්ම අපිට එන්නේ කෙලෙස්. ඒ කියන්නේ කසල සිතුවිලි, නරක සිතුවිලි. එතකොට අපි හැමදෙන්නේ අපි අනිත් පැත්තට හැරිලා හොඳ සිතුවිලි. එහෙම නැත්නම් කුසලතා වර්ධනය කර ගැනීම අපි කොයි ආකාරද කළ යුත්තේ? ඒ මාර්ගය නේද මේ අපේ අරෂ්ඨාංග මාර්ගය කියලා උන්වහන්සේ අපට දේශනා කරන්නේ. ඔය පින්වත් දොස්තර මහත්මයා ගිහි ජීවිතයේ ගත කරන පින්වතුන් වේවා, පැවිදි ජීවිතයේ ගත කරන පින්වතුන් වේවා, ඒ හැමෝම අර ඝන බොල් කෙලෙස් ස්වභාවයන් එක්ක වෙන පීඩාවෙන් ගැලවෙන්නට අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්න වෙනවා. එහෙම. එතනදී දැන් අර නිරන්තරයෙන්ම චිත්තසංතතියට තණ්හා දිට්ඨි මානාදී ප්‍රපංචය මතුවෙන්නේ ඒ උදවියගේ චිත්තසංතතිය ඒ විදිහට පුරුදු වෙලා තියෙන හින්දානේ. ඒ කියන්නේ ඒ උදවියගේ චිත්තසංතතියේ ආශ්‍රව ධර්ම, අනුසේ ධර්ම ආදී විදිහට කියන පල්ලෙවි උමුතුන් වගේ පවතින ඒ කෙලෙස් ධර්මයෝ, ඒ වගේම අරමුණක් එනකොට මතුවන විදිහට පවතින ඒ කෙලෙස් ධර්මයෝ හින්දා චිත්තසංතතිය නිතරම කෙලෙස් වල පීඩාවටපත් වෙනවා. ඒ උදවියට මෙතන තියෙන ආත්මයක්, සත්‍යයේ පුද්ගලයෙක් කියලා වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ ඇත්ත හිතන් ඉන්න මම කියලා කෙනෙක් ඉන්නවා, සත්‍යයේ පුද්ගලයෙක් කියලා දෙයක් තියෙනවා කියලා. ඒ වුණාට මෙතන එහෙම දෙයක් නැහැ. මෙතන නාම රූප ධර්ම වැඩපිළිවෙලක් තියෙන්නේ. මෙතන තියෙන හේතුන්ගෙන් හටගන්න රූප ධර්මතා වගේ. හේතුන්ගෙන් හටගන්න නාම ධර්මතා වගේ. මේ හැම ධර්මතාවයකටම ආයු කාලයක් තියෙනවා. චිත්තසන 17ක් හෝ මහා චිත්තසන එකක් විදිහට. එතකොට නැත්නම් කුඩා චිත්තසන 3ක් හෝ කුඩා චිත්තසන 51ක් විදිහට නාම රූප ධර්ම වලට. ඒ වාගේ ලක්ෂණය ඇවිත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. ඉතින් ඒ වගේ ධර්මතා ස්වභාවයක තියෙන වැඩපිළිවෙල නුවණට හසු කරගන්න බැරි විදිහටපත් වෙලා තියෙන්නේ ඒ ඇත්තන්ගේ තියෙන තණ්හා දිට්ඨි මානාදී ප්‍රපංච ධර්මතාවය. තණ්හා දිට්ඨි මානාදී ප්‍රපංච ධර්මතාවය ඇති වෙන්නේ හිතන්නකෝ පින්වන්ත දොස්තර මහත්මයා කර්මයෙන් තමයි හටගන්නේ චක්කු ප්‍රසාද රූපය. ඒ කියන්නේ ඇසේ කලුවෙන් ගිරියාව මැද උකුණු හිසක් වගේ පැතිර පවතින තැනක තියෙන කර්මජ වශයෙන් හටගත්ත මේ මනුස්ස මව කුසක නම් උප්පත්තිය ලැබලා දින 77ක් විතර ගියාට පස්සේ පහළවන කර්මජ චක්කු ප්‍රසාද රූප දශකය. එතකොට මේ රූප දශකයේ රූපේ ආයු කාලය යන ඇතුව නැතුව යනවා. හැබැයි තණ්හා දිට්ඨි මානාදී ධර්ම වලින් පිළිලින් නැහැට ඕක පේන්නේ. ආසවනුසේ ධර්ම වලින් පිළිලින් නැහැට ඕක පේන්නේ. ඒ වගේම ඒ චක්කු ප්‍රසාද රූප දශකයේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. චක්කු විඥානය ලැබෙන්නේ අතීත භවවල දීර්ඝ සසරට අදාළ කුසල කර්ම වලින් හෝ අකුසල කර්ම වලින්. අකුසල කර්ම වලින් අකුසල විපාක විදියට ලැබෙනවා. කුසල කර්ම වලින් කුසල විපාක විදියට ලැබෙනවා. නරක කර්මුණක් පේන්නට අකුසල විපාක විඥානයත් කුසල විපාක විඥානය හොඳ යහපත් අරමුණක් පේන්නත් බලපානවා. එතකොට කවුරු හරි කෙනෙක් මේ විදියට ආර්ය පරිශ්‍රණයක් කරගෙන යද්දී ඒ කිනාට ඇස ගැනත් සැබෑ ස්වභාවයේ ප්‍රසාද රූප දශකය කියලා හම්බ වෙනවා. ඒ වගේම ඒ කිනාට චක්කු විඥානයත් කුසල අකුසල විපාකයක් විදියට හම්බ වෙනවා. ඒ වගේම බාහිර අරමුණත් හම්බ වෙනවා. ඔය කවුණු තුනේම එකතුව පස්සේ කියලා පේනවා. මේ සම්පස්සේ තියෙන්නේ සිතේමයි. හිතේ යෙදෙන චෛතසික ධර්මයක්. ඒක බාහිරව තියෙන එකක් නෙමෙයි. අනිවාර්යයෙන්ම හිතත් එක්කම හටගන්න, හිතත් එක්කම නැතිවෙන, හිත හටගන්න තැනම හටගන්න, හිත ගන්න අරමුණම ගන්න ධර්මතා එක්ක පවතින චෛතසික ධර්ම. එතකොට පස්සේ තියෙනවා. පස්සෙත් එක්ක අරමුණේ රසයේ විඳින ස්වභාවයක් ඇති වෙනවා. වේදනාව තියෙනවා. එතකොට වේදනා තුනක් තියෙනවා. ඒ වේදනා සංඥා ආදී කවුරු හින්දා ඒ චිත්තසංතතියේම ජීත්නවා තණ්හා දිට්ඨි මානාදී ප්‍රපංච ධර්මතාවය. ඉතින් කෙලවරක් නෑ ඕකේ. ප්‍රපංච ධර්මතාවයක දිගින් දිගටම බැඳි යමින් චිත්තසංතතිය තුල කෙලෙස් මේ ගොඩක් වෙනවා. කෙලෙස් ආකාරයක් වෙනවා චිත්තසංතතිය. ඒ කෙනාගේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වලට අදාළ විදිහට බලපාන්නේ අර චිත්ත ස්වභාවය. ඒ නිසා කයින් කරන කාරණා, වචනයෙන් කරන කාරණා එක්ක
බැලුවාම හිත තුල ක්‍රියාත්මක වන ධර්මතාවල ස්වභාවය අනුව ඒ කෙනා දස අකුසල පැත්තේ කටයුතු කර ගන්නත් පුළුවන්, දස කුසල පැත්තේ කටයුතු කර ගන්නත් පුළුවන්. හැබැයි සංසාරේ ගසාගෙන යන බහුතරයක් කල්යාණ මිත්‍ර සේවනය ලබන්නේ නැති කම හින්දා පරතෝගෝසේ යෝනිසෝ මනසිකාරයේ කල්යාණ මිත්‍ර සේවනය ධම්මා ධම්ම ප්‍රතිපදාව කියන අංගයන්ගෙන් පිළිලා නැති හින්දා අපාගාමී වෙන කර්ම තමයි බහුතරයක් කරන්නේ. අවසරයි අපේ හැමදෙන්නේ දැන් මේ වහන්සේ තාම අපූර්ව විදියට පැහැදිලි කරලා දුන්න මේ කාර්යය. මෙතර මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණා මේ අපිට මේ අපේ සාකච්ඡා මාලාවේ ඉදිරියේදී ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් වෙයි. මම හිතන්නේ අපි මේ ආරම්භයේ හින්දා මූලික හැඳින්වීමක් විදියට දහම ගැන අපි අද කතා කරත් මීට වඩා ගොඩාක් ගැඹුරු මාතෘකා ඉදිරියේදී අපිට කතා කරන්න පුළුවන් වෙයි. අපි හැමදෙන්නේ දැන් මේ විදිහට ඇත්තට ගත්තාම මේ වගේ දෘෂ්ටිගත වෙලා ඉන්නේ අපි ප්‍රහුදුන් සත්‍ය දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඇත්තට මේ ෂණිකව සිද්ධ වෙන්නේ මේ කාර්යය අතර තියෙනා මේවා විශ්ලේෂණය කර ගැනීම ඇති නොහැකියාව නේද අපි හැමදෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් චිත්තක්ෂණයක් කියලා කියන්නේ ඉතා කුඩා තප්පරේ කෝටියෙන් පංගුවකටත් වඩා බෙදිය නොහැකි තරම් කුඩා කාල සීමාව තුළ මේ සිද්ධ වෙන හැම චෛතසික ධර්මයක්ම ඇති වෙලා කෙලෙස් ඇති වෙලා හැමදේම වෙලා ඒ ඇති වෙන සිත බිඳනවත් එක්කම තවත් සිතක් ඇති වෙනවා, කය බිඳනවත් එක්කම කය කොටස් නැවත ඇති වෙනවා. මේ නිසා මේ දෙක අතර මේ වෙනස් වීම නොපෙනෙන නිසා ගලාගෙන යෑමක් වගේ පේන නිසා සත්‍යය හිතන මෙතන මම තමයි මේ ඔක්කොම කරන්නේ කියලා නේද අපි හැමදෙන්නේ. ඕපින්වන්ත දුස්තර මහත්මයා පටිච්චසමුප්පාද ක්‍රියාවලිය. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නොදන්නාකම නිසා ඒ ඇත්ත හිතනවා මම කියලා කෙනෙක් ඉන්නවා, මමයි කරන්නේ, මමයි කන්නේ, මමයි බොන්නේ ওই විදිහට. හැබැයි ඒ උදවිය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය නුවණට හසු කරගත්තාම ඒ කෙනාට පේනවා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. හැබැයි මුලින්ම නාම රූප ධර්ම අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මම කියලා ආත්මය කියලා කතා කරමින් හිතන් ඉන්න කාරණාව බොරුවක් කියන එක වටහාගෙන ඒ ඇත්තෝ යන්නට ඕන රූප ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ඥානයක් ඇති කරගන්න. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්මය මේ දැනගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් නුවණක් ඇති කරගන්නට ඕන. ඒ විදිහට ස්කන්ධ ධර්මය මේ නාම රූප ධර්මය ආයතන ඉන්ද්‍රිය ධාතු ආදී ඒ ස්වභාවයන් නුවණට හසු කරගත්ත ඒ ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවා. ඒවා ඊට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. තමන්ගේ භව ගමනේ ස්වરૂපය එතකොට තේරෙන්නේ. අවිද්‍යා සංකාරාදී නිසා ප්‍රතිසන්දි විඥානාදී පහළ වෙන ස්වභාවයන් සහ ස්කන්ධ පහක් හතරක් එකක් විදිහට ලැබෙන ආකාරයක්, ඒ වගේමින් පස්සේ නාම රූපයන්ගේ පහළවීම, ඒ ස්කන්ධ එකක් හතරක් පහක් ආදී විදිහට භූමියට අදාළ ලැබුණා. මෙතන ආයතන ලැබෙන විදිය ආයතන කීයක් ලැබෙනවද? ආයතන එක සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන කර්ම භව උප්පත්ති භව ජය ජරා මරණ ආදී පටිපාටිය ලොකු වැඩපිළිවෙලක් ඒක. මේ වැඩපිළිවෙල හසු කර ගන්න නම් අර නාම රූප ආදී ධර්මතා අවබෝධ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරගත්තොත් නම් ගිහි පින්වතුන්ටත් පැවිදි පින්වතුන් වහන්සේලාටත් මේ මනුස්ස ජීවිතයේදීම උතුම් මඟපල ලබන්න පුළුවන්කම ලැබේවි. බොහොම පිං අපි හඳුන්නේ දැන් ඇත්තටම දැන් මේ වගේ වැඩපිළිවෙලක් දැන් මේ ක්ෂණිකව සිදුවෙන මේ විපර්යාස අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන, අපට ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ වගේම මේ කොච්චර දැනගෙන තිබුණත් අපි හඳුන්නේ දැන් මේ දන්න කොච්චර දන්න ඕන තරම් මේ ධර්මයේ පිළිබඳ දන්න හැමෝම අතින් අපි අතින් වැරදි සිද්ධ වෙනවා. අපි නොදැනුවත් විදියට අපි ශ්‍රේණිකව අපිට කෝපය ඇවිස්සෙන වෙලාවල් තියෙනවා. දේශය ඇවිස්සලා අපෙන් අතින් වැරදි සිද්ධ වෙනවා. අපි සිල් බිඳෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි භවය සකස් කරගන්නවා. නරක පැත්තටම අපි යන ගමනක් පැත්තට යනවා. ඉතින් අපිට පසුතැවීමක් ඇති වෙනවා. අපි මේක දැනුම අපි මේ වැරද්ද කරා නේද කියලා. ඉතින් මේ ශනික වෙනස් වීම තේරුම් අරගෙන මේ ජීවිතේට මේ ධර්මතාවය අවබෝධ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අපිට මේ නුවණ විතරක් තිබෙලමදි නේද අපි හඳුන්නේ. ඒ කියන්නේ අපිට ඇත්තටම චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් අපි අත්තර උදාහරණයක් විදිහට ගත්තොත් අපි හඳුරන්නේ අපි දැන් ගණනක් හදනකොට ගැඹුරු ගණිත ගැටලුවක් විසඳනකොට අපේ මනස පුදුමාකාර විදිහට ඒකාග්‍ර වෙන ඒ ගණන තුළ. මොකද නැත්තම් අපිට ඒක උත්තරේ හොයාගන්න බැරි වෙනවා. ඊළඟට අපි ගොඩක් වෙලාවට ප්‍රශ්න පත්‍රයක උත්තර ලියන වෙලාවක අපි චිත්ත ඒකාග්‍රතාවය එතෙන්ට දැඩිව තියෙනවා. ඒ වගේ දැන් ඊයේ වගේ 10000 ගුණයක් මම හිතන ලක්ෂ වාරයක් ගැඹුරු දහම් පරයයක් තේරුම් ගන්න අපිට තියෙන්න ඕන තද ගැඹුරු සමාධියක්. එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවය. මේ ඒකාග්‍රතාවය හදාගන්න වැඩිපිළිවෙල කොහොමද අපි හැමදෙරනේ අපි ගිහි පින්වතුන් විදියට අපි කොහොමද කරන්නේ? පැවිදි පාර්ශවයෙන් කොයි විදිහටද උන්වහන්සේ එකම මග ගමන් දෙකක් යන විදියට පැවිදි පාර්ශවයට වේගවත් ගමනක් යන විදියටත්
ගිහියන්ට ඊට වඩා තමන්ගේ ගිහි එදිනදා ජීවිතේ කටයුතු කරගෙන ධාර්මික ජීවිතේ ගෙවන ගමන් නිවන කරා යන විදියත් උන්වහන්සේ දෙවිදියකට වදාarලා තියෙනවා. හැබැයි යන්නේ එකම ගමන දෙවිදියකට වදාarලා තියෙනවා. අපි හිතන්නේ ඔබ වහන්සේ කොයි විදිහට අපිට මේක පහදා දෙන්නේ? ඔබ පින්වන්ත දොස්තර මහත්මයා ගිහි ජීවිතේ වේවා පැවිදි ජීවිතේ වේවා ඒ හැමෝම සංසාරේ ගසාගෙන යන පිරිසක්. ඒ ගසාගෙන යන පිරිස තමන්ගේ භව දුක් කරදර කොටින් ඊතර වෙන තත්ත්වේ හරිගස්ස ගන්න අනුගමනය කරන්න ඕන මාර්ගයක් තියෙනවා. මෙතනදී පින්වන්ත දොස්තර මහත්මයා භාග්‍යවතුන් වහන්සේ විසින් නාම රූප ධර්ම වැඩපිළිවෙල නුවණට හසු කර ගන්නට පැහැදිලි ක්‍රමවේදයක් දේශනා කළා තියෙනවා. ඒ පැහැදිලි ක්‍රමවේදයේදී සමාධිය කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒක සමාධිය කියන්නේ අපි චෛතසික ධර්ම වලදී ඒකාග්‍රතාව කියන චෛතසිකේ නම. ඒ ඒකාග්‍රතාව චෛතසිකේ සාමාන්‍ය කාමාවචර හිතවල නම් දුර්වලව තියෙන්නේ. ඒ වුණාට අපිට පුළුවන් ඒක දියුණු කරලා ගන්න. දියුණු කරමින් මේ දවස පුරාම වුණත් වෙනත් අරමුණු වලට හිත යන්නේ නැති තත්ත්වයටම දියුණු කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම දියුණු කරගත්ත කෙනෙක්ට නම් කිසිම අපහසුාවක් නැතුව සුවසේ නාම රූප ධර්ම වල ක්‍රියාපටිපාටි හොඳට අවබෝධ කරගෙන බෝධිපාසක ධර්ම දියුණු කරගෙන මඟපල් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් පින්වන්ත දුස්තර මහත්මයා සමහරුන් ධානය උපදවාගෙන ධානවල තියෙන නාම ධර්මයන්ගෙන් විදර්ශනාවට යොමු වෙනවා වගේම තවත් පිරිසක් කෙලින්මම විදර්ශනා භාවනාවට යොමු වෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සමත යානික නැත්නම් විදර්ශනා යානික නැත්නම් යුගනන්ද කියන ක්‍රම තුනක් තියෙනවා. එතකොට මේ කැමැති විදිහට ඒ කටයුත්ත කරගන්න පුළුවන්. චිත්ත ඒකාග්‍රතාවය ඕනම. චිත්ත ඒකාග්‍රතාවය චිත්ත ඒකාග්‍රතාවය අවශ්‍ය වෙනවා. ඒක අපි බල ධර්ම වලදී සමාධි බලය කියන ඉන්ද්‍රිය ධර්ම වලදී සමාධි ඉන්ද්‍රිය කියනවා. සමාධිය කියන වචනයෙන් තමයි විස්තර කරන්නේ. ගිහි පින්වතුන් වේවා පැවිදි පින්වතුන් වහන්සේලා වේවා කාමාදී අරමුණු ඔස්සේ චිත්තසංතතිය පවතින දෙන්නේ නැතුව චිත්තසංතතිය කුසල අරමුණු වලට ගන්න වැඩ පිළිවෙලක හැසිරෙන්නට ඕනේ. නීවරණ ධර්ම පහෙන් ඒකාග්‍රතා චෛතසිකයේ ඇති වෙන්නේ කාමච්ඡන්දේ කියන ධර්මතාවයේ නැති කරගෙන. කාමච්ඡන්දේ යටපත් කරගෙන කාමච්ඡන්දේ නැසමින් තමයි ඒකාග්‍රතාවයේ මතුවෙන්නේ. ඉතින් ගිහි පින්වතුන්ටත් පැවිදි පින්වතුන් වහන්සේලාටත් පංචකාම සම්පත් කෙරෙහි පවතින ඒ බලවත් ලෝභ චෛතසිකෙහිම මර්ධනය කරගන්න විවිධ කටයුතු වල හැසිරෙන්න සිද්ධ වෙනවා. අපි හැමෝටම දැන් අපි මේ ගමන මේ සමාධිය කියන දේ අපිට මේ ඇතර මේ දහම්පරය තේරුම් ගන්න අවශ්‍ය කරන සමාධිය අපිට ක්ෂණිකව ලැබෙන එකක් නෙවෙයි අපි හැමෝටම ඒක අපි කොයිතරම් උත්සාහ කරත් සමාධියෙන් පටන් ගන්න අපිට කොහෙත්ම බෑ. මොකද අපි භාවනා කරාට අපි භාවනා මානසිකාරය අපිට එහෙම එක සැරේට පිටින්නේ නැහැ. නමුත් ඇත්තටම අපි ගත්තොත් අපි පෙර භවවල ඇතිතරම් භාවනා කරලා මේ සීල් සමාදන් වෙලා හිටපු පින්වතෙකුට හෝ පින්වත් ස්වාමීන් වහන්සේ නමකට ක්ෂණිකව මේ භාවනා මානසිකාරය ඇදිලා ධානයගත වෙන්න සිත සමාධිමත් කරගන්න පුළුවන් වුණාට බහුතරයකට බෑ. අපි හැමෝටම මේකට මූලිකම හේතුව අපි හිතේ ඇති වෙන්නා වූ කෙලෙස් කාමච්ඡන්ද ආදී කෙලෙස් ධර්ම නීවරණ ධර්ම කියන්නේ නිවන වහන කෙලෙස් ධර්මතා අපේ නිතරම හිත බුරුබුරා නැගෙනවා. දැන් අපි භාවනා කරන පටන් ගත්තම තමයි අපිට තේරෙන්නේ අපි කොයිතරම් පිටිපස්සේ දෙන්නේ මේ සමාධිය කියන චෛතසිකේ අපට එන්නේ නැතුව. ඒත් අපි හැමදෙන්නේ මේ සඳහා උන්වහන්සේලා අපි තිලෝකරු භාග්‍ය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට වැඩපිළිවෙලක ආරම්භයත් එක්කම අපේ සීලය කියන දේ ජීවිතේ ඒ කියන්නේ මේ ගමනේ ආරම්භය නිකන් ගයක් ගත්තොත් ගයක් අත්තිවාරම දානවා වගේ මේ සීලය කියන දේ මේ දැඩිව කිව්වා උන්වහන්සේ දේශනා කරා මේ සීලය තුල ඉඳගෙන තමයි මේ ගමන පටන් ගන්න කියලා කිව්වේ. සීලය තුල ඉඳගෙන දහම් ඉගෙන ගන්න ඊට දහම් පරයයන් ටික කරන්න සීලය කියන දේ අත්තිවාරම විදියට. අපි හැමදෙන්නේ දැන් අපි ගත්තොත් ගිහි පාර්ශවය සහ පැවිදි පාර්ශවය ගත්තොත් සීලය වෙන්වෙන් වශයෙන් අපිට ලිහිල් කරලා තියෙන ගිහි පාර්ශවයට උන්වහන්සේ මොකද අපිට මේ ගමන යන්න බෑ පැවිදි පාර්ශවයට තරම් ලේසි නැහැ මොකද අපි ධර්මවල හදාගෙන ගෙවල් දොරවල් වැඩ කටයුතු කරගෙන රැකියා කරගෙන විවිධ කටයුතු කරමින් අපිට කරන්න බැරි හින්දා අපිට පංචශීලය තමයි අපිට දීලා තියෙන්නේ ගිහියන් විදියට. ඔබ වහන්සේලාට පැවිදි පාර්ශවයට ඊට දස සීලය සාමාන්‍ය සීලය දස සීලය ඊළඟට උපසම්පදා සීලය මේ වගේ දුතාංග සීලය මේ වගේ ගොඩාක් ගැඹුරු
මේ සීලයකට උන්වහන්සේ කියද්දි තියෙන වගේ විනයක් පනවලා තියෙන පැවිදි පාර්ශ්වයට වහන්සේලාට ගැඹුරු විනයක් පනවලා තියෙන විනය පිටකය කියන්නේ වෙනම තුනෙන් එකක් වගේ ප්‍රමාණයක් විනයම තියෙන වහන්සේලාට. අපි හැමෝටම මේ වගේ කාර්යයක් කොහොමද මේ ගිහි පින්වතෙකුට සාපේක්ෂව පැවිදි උත්තමයන් වහන්සේ නමක් මේ වගේ ගමනක් යන්නේ කොයි විදියටද මේ කියන්නේ ගිහි පාර්ශ්වයෙන් ඈත් වෙන්න මොකද ගිහි ජීවිතෙන් ඈත් වෙලාද මේ ගමනේ ආයෙත් පින්වන්ත දොස්තර මහත්මයා එතනදී ගිහි පින්වතුන්ටත් පැවිදි පින්වතුන් වහන්සේලාටත් පනවා තියෙන සීලය මේ ඊටාම පැහැදිලිවම දෙආකාරයකට දෙපැත්තකට විහිදලා යනවා. හැබැයි හැම සිල්පදයකින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් බලාපොරොත්තු වුණු යම් කරුණක් තියෙනවා. දැන් අපි කියමුකෝ සත්ත්වඝාතනයෙන් වළකින්න කියලා දේශනා කළා කියලා. සත්ත්වඝාතනයෙන් වළකින්න කියලා දේශනා කළේ මේ නාම රූප වලට සත්ත්වඝාතනයේ ලැබෙන විපාකෙහිඳ මානෙන් මැත්තේ අපාගත වෙනවා. ඒ වගේම ජීවිත ඉද්දී වුණත් අඩු ආයසෙන් මානෙටපත් වෙන අටපැය කැඩෙන්න බිනෙන්න වගේ බොහෝ කාරණා සිද්ධ වෙන්න පුළුවන්. හැම සිල්පදයකින්ම එහෙමයි. ඒ නිසා ගිහි පින්වතුන්ට පංචශීලයේ ඉඳන් සිල්පද රකින්නම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ හැම සිල්පදයකටම පුළුවන් මේ මොහොතේ ඉඳලා රැක්කොත් යහපත් ප්‍රතිඵල ලබා දෙන්න, නොරැක්කොත් අයහපත් ප්‍රතිඵල ලබා දෙන්න. ඒතකොට මේ කය වචනයේ සංවර කෙරෙව්වොත් ඒ උදවිය ඒ වයින් ලබන ප්‍රතිඵලෙ හින්දා නිදුක් නිරෝගී දීර්ඝායස බොහෝ සම්පත් ලබාවි සසරින් එතර වන ගමන දක්වාම නිවන් දකින අන්තිම මොහොත වෙනකම් නිවන් දකින අවසන් මොහොත වෙනකම් රහත් වෙන කම්ම අනිවාර්යයෙන්ම නාම රූප ධර්මියෝ පවතින්නේ හේතුන්ගේ. රහත් වෙලා පිරිනුවම් පානකම්ම වර්තමාන ස්කන්ධයන්ගේ පැවැත්මට කර්මජ වශයෙන් හටගන්න රූප ධර්මතාවයරුත් ඕන වෙනවා. එතකොට ඒ වාට කෙලින්ම බලපාන්නේ අපි මේ රැකින සීලාදී ගුණධර්ම වලින් ලැබෙන කර්ම වැඩ පිළිවෙල දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාදී කර්ම වැඩ පිළිවෙල කරගන්න ඕන. ඉතින්දී පැවිදි පින්වතුන් වහන්සේලාගේ පැත්තට ගත්තාම දැන් සිව්වනක් පිරිසක්නේ අපිට හම්බ වෙන්නේ. සිව්වනක් පිරිසෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අයගෙන් උපාසක උපාසිකාවන්ට පුළුවන් කාමයේ වාදවා හැසිරෙන්නේ නැතුව කම්සප විඳිමින් ඒ කියන්නේ අඹසැමි ජීවිත ගෙවමින් දූ දරුවොත් එක්ක සතුන් මැරීම සොරකම් කිරීම බොරු කීම අතර ශරීරගත කර ගැනීම වලින් වැළකීලා දැහැමිව ජීවත් වෙන්න. ඒ උදවියට සෝවාන් මාර්ගයට පත්වෙච්ච කෙනෙක් රකින්නා වූ සීලය. ඒ කියන්නේ මේ මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා කැමති වන්නා වූ ආරිකාන්ත සීලී ඒත්තන්ට පිහිටල කටයුතු කරන්න පුළුවන් පිහිටනවා. ආරිකාන්ත සීලේ සෝවාන් මාර්ගඵලලාභියාගේ පිහිටනවා. භාග්‍යවතුන් වහන්සේ එය ගිහි පින්වතුන්ට පැනෙව්වා. එතනදී පැවිදි පින්වතුන් වහන්සේලා ඊට වඩා ගොඩක් දුරට එනවා. මොකද පැවිදි පින්වතුන් වහන්සේලාට සෝවාන් ආර්යයන් වහන්සේලාත් වන්දනා කරනවා. සක්‍රදාගාමී ආර්යයන් වුණ ගිහි පින්වතුන්ත් වන්දනා කරනවා. අනාගාමී ගිහි ආර්ය පින්වතුන්ත් වන්දනාමාන කරනවා. ඒතකොට පැවිදි පින්වතුන් වහන්සේගේ සීලය සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ නමක් රකින්නා මට්ටමක තියෙන්නට ඕනේ. එතකොට පැවිදි පින්වතුන් වහන්සේ නම හැම පැත්තකින්ම සංවර වෙන්නට ඕනේ. හැම පැත්තකින්ම. සීලය ඕනමයි පැවිදි පින්වතුන් වහන්සේලාට. එතනදී පින්වන්ත දොස්තර මහත්මයා පැවිදි පින්වතුන් වහන්සේලා විසින් පැවිදි වුණු අරමුණ කොයි වෙලාවකවත් අමතක කරන්න හොඳ නැහැ. පැවිදි පින්වතුන් වහන්සේලා කියන්නේ දේශපාලඥයෝ නෙමෙයි. පැවිදි පින්වතුන් වහන්සේලා කියන්නේ නස්සස්ත වේති එහෙම නැත්නම් තිරස්චීන විද්‍යාවන්හි යෙදিলা කටයුතු කරන පිරිසක් නෙමෙයි. පැවිදි පින්වතුන් වහන්සේලා පැවිදි වුණු සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තායි කියන ඒ බලාපොරොත්තු පැවිදි වුණු අරමුණම හිතේ තියාගෙන කටයුතු කරන පිරිසක් වෙන්න ඕන. නිවන් දැකීමම අරමුණු කරගෙන නිවන් දකින්නට තියෙන බාධා සියල්ල මග හරවාගෙන නිවනම අරමුණු කරගෙන කටයුතු කරන පින්වතුන් වහන්සේලා පිරිසක්ම වෙන්නට ඕන. ගිහි පින්වතුන් කරන දේවල් පැවිදි පින්වතුන් වහන්සේලා නොකළ යුතුයි. ගිහි පින්වතුන් විසින් කරන කියන ඒ දේවල් කරන්න නම් ඉතින් පැවිදි වෙන්න ඕනේ නෑනේ. පැවිදි වෙන්නේ නිවන් දකින්න හිතාගෙන. නිවන් දකින ගමනේදී ධ්‍යාන උපදවා ගන්න, මාර්ගඵල උපදවා ගන්න තියෙන බාධා මග හරවමින් භාග්‍යවතුන් වහන්සේ පනවල තියෙන විනය ප්‍රඥාප්ති ඒ ආකාරයටම රකින්නට පැවිදි පින්වතුන් වහන්සේලා වග බලා ගන්නට ඕන.
අපි හැමෝටම හරිම වටිනවා මේ වෙලාවට කියා දුන්නු මේ සාකච්ඡාවේ ඇත්තටම සෑහෙන දෙයක් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකය හැමෝටම දැනගන්න ලැබෙන්නේ නැති. අපි හැමෝටම දැන් ඇත්තටම දැන් ගිහි පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පැවිදි පින්වත් ස්වාමීන් වහන්සේලා අපි ගත්තාම ඔබ වහන්සේලාගේ විනය අතිමහත් අපට හසර පොළොව වගේ මම හිතන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක්ගේ විනයත් එක ගත්තාම අපට කියන්නේ ගිහියෝ විදියට ගත්තාම ගිහි සීලේ තියෙන පංච සීලේ නිත්‍ය සීලේ විදියට. ඉතින් ඇත්තටම මේකට හේතුව අපි මේ යන අපි යන ජීවන ගමන අපි බර දරාගෙන යන ගමනට තමයි උන්වහන්සේ අපිට මේ දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිපදාව ඔබ වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම පැවිදි ස්වාමීන් වහන්සේ නමක් ගත්තාම දැන් ඔබ වහන්සේලාගේ අරමුණ ඒකයන අරමුණ නිවන කරායන මේ දීර්ඝ කියන්නේ බැරෑරුම් ගමන යන අතරේ ඔබ වහන්සේලා ගිහියන් වෙනුවෙනුත් ලොකු සේවයක් කරනවා නේද? අපි හැමදෙන ඔබ වහන්සේලාගෙන් අපට වචනෙන් කියන්න බැරි සේවයක්. දැන් මේ ගත්තත් දැන් ඔබ වහන්සේ මේ කරන ධර්ම සාකච්ඡා ඔබ වහන්සේට ඒ ගමන යන්න තියාගෙන ඔබ වහන්සේ අපට මේ මුළු ලෝකෙටම කියා දෙනවා මේ කොහොමද මේ සසර ගමනේ මේ භයානක මේ සසරින් ගොඩ එන්නේ කියන එක. එතකොට ඔබ වහන්සේලා ගිහියන් වෙනුවෙන් ලොකු සේවයක් කරමින් තමයි ඔබ වහන්සේලා මේ ගමන යන්නේ. ඔව් පින්වන්ත දොස්තර මහත්මයා ගිහි පින්වතුන් වෙනුවෙන් සංඝ රත්නය කරන්න ලොකුම සේවය කල්යාණ මිත්‍රයෝ වීමයි. එතකොට ගිහි පින්වතුන්ට ආයුෂ වර්ධනය කරගන්න වාණේ සැපේ බලය සුඛිතමයතකන් නිවන් දකින්නකම්ම ඒ අවශ්‍ය කරන සියලු ලෞකික කාරණා සිද්ධ කරගන්න පුළුවන් විදිහට වගේම ආධ්‍යාත්මික මේ වශයෙන් මාර්ගඵල බෝධිය දක්වා සංඝ රත්නය විසින් මාර්ගය පෙන්වන්නට ඕන. හැබැයි සංඝ රත්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වන්න දෙන්නට ඕන. ඒ වගේම පින්වන්ත දොස්තර මහත්මයා ගිහි පින්වතුන්ට පරතෝගෝසී ඒ කියන්නේ ධර්මයේ අහුම්කන් දීම, ධර්මයේ දැන ගැනීම, ධර්මයේ දැනගන්න සැලැස්වීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් සීසත් ධර්මයේම දැනගන්න සලස්වන්න ඕන, දැනගෙන කියලා දෙන්නට ඕන. ඒ පින්වතුන්ට පෞල් ජීවිත සාර්ථක කරගන්නට, අඹසැමි ජීවිත සාර්ථක කරගන්නට අර මංගලාදී සූත්‍ර දේශනාවල තියෙන ආකාරයේ කවුණු වලින් ඒ උදවිය පෝෂණය කරවන්නට ඕන. ඒ වගේම ඒ ඇත්තන්ට කර්මයේ විපාක දෙන විදිහක නිර්වෘල අවබෝධයක් ලබා දීලා ඔවුන්ගේ සෑම කායම වාක් මනෝ කර්මයකටම ලැබෙන විපාකයන්ගේ ස්වභාවය තේරුම් කළ දීලා ඔවුන්ට ඔවුන්ගේම මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම හානියක් නොවන පැත්තට ඒ ඇත්තන්ව හසුරවන්නට ඕන. ඉතින් විසුණු වහන්සේ නමකින් ගිහි පින්වතුන්ට ලැබෙන්න ඕන වෙන්නේ ඒ වගේ උතුම් කල්යාණ මිත්‍රාශ්‍රයක් පමණයි නේද? බොහොම පිං අපි හම්දුරනේ ඇත්තටම දැන් අපිට දැන් බැලුවාම දැන් මහා සංඝරත්නය මේ බුදු පුත්‍රයන් වහන්සේලා අපට මේ දෙන දායාදේ අපට මිල කරන්න පුළුවන්ද? අපිට ඇත්තටම දැන් මේ කියා දුන්න විදිය බැලුවාම දැන් උන්වහන්සේලා යන කටුක අසීරු ගමන එහෙම තියාගෙන උන්වහන්සේලා අපෙන් ඈත් වෙලා නැහැ. මොකද අපිට මේ 84000ක් ධර්මස්කන්ධය අපිට කියවන්න බෑ. අපිට කියවන්න බොහොම සුළු පිරිසක් දැනගෙන හිටියත් බහුතරය දන්නේ නැහැ. ඉතින් මේ ධර්මඥානය අපිට ලබා දෙන්නේ උන්වහන්සේලා. උන්වහන්සේලාගේ ගමන උන්වහන්සේලා යද්දි උන්වහන්සේලා දැඩි විනයක පිළිහිටලා ඉඳගෙන උන්වහන්සේලා අපිට මේ ධර්මයේ දේශනා කරනවා. ඒ 84000 මහා ධර්මස්කන්ධේ අපිට මේ දේශනා කරන මේ වෙනුවෙන් අපි උන්වහන්සේලාට කොයිතරම් ණයක් ඇතිද? අපි මේවා තමයි අපි දැනගත යුතු කාරණා. අපි හැමෝටම ඇත්තටම හරිම සතුටුයි ඔබ වහන්සේලාගේ කාර්යභාරය මම හිතන්නේ ඉදිරියේදීත් අපිට ධර්ම සාකච්ඡාවලදී බලන්න පුළුවන්. මොකද අපි දැන් ගොඩක් මේ අද කාලේ දකින්න දෙයක් තමයි ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර ගැටීම් තියෙනවා. අතර සමහරලාට ගිහියන් සමහරලාට කාලකිරිච්ච ස්වභාවය තියෙනවා පැවිදි පාර්ශ්වය කෙරෙහි. ඉතින් මේ වගේ තැන් වලට හේතුවත් ඉතින් අඩුපාඩුකම් තියෙනවා. ඉතින් අපේ ගිහිය ගොඩක් වෙලාවට නොදුනත්කම හින්දා පැවිදි පාර්ශ්වයේ පූජ්‍ය පක්ෂයේ විවේචනය කරන තත්ත්වයට පත් වෙනවා. නමුත් ඇත්තටම පූජ්‍ය පක්ෂයේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපට දෙන සේවයේ අපිට මිල කරන්න බෑ අපේ හැමෝටම. ඉතින් මම ඇත්තටම අපි ගිහියන් විදියට මම ඇත්තටම හැමෝගෙම බලාපොරොත්තු වෙනවා මොනම හේතුව නිසාකත් පව පුරව ගන්න එපා. පින් කරන්න කියලා පව පුරව ගන්න එපා. ස්වාමීන් වහන්සේලාට ඒ වගේ විවේචන ඉදිරිපත් කරලා මොකද උන්වහන්සේලා සිවුර දරාගෙන සිටීමම අපට වඩා ගොඩාක් උඩින් ඉතින් වහන්සේ අපට කියා දුන්න අනාගාමී ගිහි පින්වතෙක් වුණත් ගිහි පුද්ගලයෙක් වුණත් අනාගාමී වුණත් අඩු ගානේ මාර්ගඵල නොලබපු ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් වඳින්න ඕනේ කියලා. ඉතින් එතනින් බැලුවාම ගිහියට වඩා කොච්චර උඩින්ද පැවිදි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නේ. ඉතින් අපි මේව ගොඩක් කියලාට දන්නේ නැහැ අපි හැමදෙරනේ. ගිහි පාර්ශ්වයේ දන්නේ නැතුව පව පුරව ගන්නවා.
ඉතින් ඔබ වහන්සේට බොහොම පිං ඇත්තට මේ අපිට මේවා කියා දීම සම්බන්ධයෙන් මම හිතන්නේ ඉදිරියේ අපි ධර්ම සාකච්ඡා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන වැඩපිළිවෙලවලදී මේ ප්‍රායෝගිකත්වයේ මේ බුදුදහමේ තියෙන ප්‍රායෝගික වැඩපිළිවෙල අපි සමාජගත කරන්න ඕන අපි හැමදෙන්නේ. ඔය පින්වන්ත දොස්තර මහත්මයා එතනදී ගිහි පින්වතුන්ගේ පැත්තෙන් කළ යුතු කාරණා ටික ඊයතු කර ගන්න ඕන. ඊයතු සිල්වත් ගුණවත් ධර්මයේ හැසිරෙමින් ඊයතු සසර ගමනේදී අනාථ පිරිසක් නොවන්නට ඊයයිගේ නාම රූප ධර්ම වැඩපිළිවෙලට ඕන කරන හේතුපත්‍ය මනවින් පවත්වාගෙන නිවන් දකින්නට ඕන කරන බෝධිපාශක ධර්ම වැඩෙන පූර්ව භාග ප්‍රතිපදාව කීයයි හැසිරෙන්න ඕන. පැවිදි පින්වතුන් වහන්සේලාත් එහෙමම කටයුතු කරන්න ඕන. පැවිදි පින්වතුන් වහන්සේලා කොයි වෙලාවකවත් පැවිදි අරමුණු ඉක්මවා යන්න හොඳ නැහැ. එයින් වෙන්නේ සද්ධාව නැති වෙනවා. ගිහි පින්වතුන්ගේ සද්ධාවක් නැති වෙනවා, පැවිදි පින්වතුන් වහන්සේලාගේ සද්ධාවක් නැති වෙනවා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා දැන් භාග්‍යවතුන් වහන්සේ එපා කිව්ව දේවල්මනේ කරන්නේ. ඉතින් එපා කිව්ව දේවල්ම කරනකොට සංඝ සමාජයට දැටි පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක් අවස්ථාවක මීට අවුරුදු ගණනාවකට කලින් හෙළුරුමේ ඡන්දය ඉල්ලුවා. එහෙම. හෙළුරුමේ ඒ ඡන්දය ඉල්ලපු දවස්වල මගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් පිරිවෙන් වැටලා හවස වඩනකොට වෙනද 6 විතර වෙති වඩිනවා. මේ දවසේ මේ වැඩි නැහැ. හෙළුරුමේ ඡන්දය ඉල්ලපු දවස්වල. මම බැලුවා ඇයි මේ පොඩි නම තාම ප්‍රමාද වුනේ කියලා මේ බලලා ඊ මොහොතේම වාහනයක් පිටත් කළා. පිටත් කරනකොට ඉතින්ට ලං විදු වාහනේ 7 විතර වෙලා ඉතින් පොඩි හාමුදුරුවෝ හරිම දුකින් හිටියා. මේ මොකද උනේ කියලා බලනකොට වාහනේ නවත්තලා නැහැ. බස් එකක්වත් නවත්තලා නැහැ. වාහනේ එකක්වත් නවත්තලා නැහැ. නවත්තලා නැතුව ඒ රියදුරු මහතු විශේෂයෙන් කොන්දොස්තර මහතුරු එහෙම හග්ගෙඩියෝ උරුමියෝ කිය මේ විසුළු කර කර ගිහින් තින පොඩි හාමුදුරුවන්ට. ඒ අර කොටසක් කරපු අපරාධය. කොටසක් මේ ඡන්දය ඉල්ලනවා වගේ වැඩවලට යනකොට අනේ ස්වාමීන් වහන්සේලා ඔක්කොටම දැඩිසේ පීඩාවට මුහුණ දෙන්න වෙනවානේ. මොන අපරාධයක්ද ඒක? පැවිදි වුණා නම් පැවිදි වුණ අරමුණු උදෙසා යන්න ඕන. වෙන අරමුණක් උදෙසා කටයුතු කළාම සමස්ත සංඝ රත්නයේම දැඩිසේ පීඩාවටපත් වෙන්නේ. ඒ වගේම මෑත කාලයේදී සමහර ස්වාමීන් වහන්සේලා මේ ක්‍රිකට් නිලවරණ වලට පවා ඉදිරිපත් වෙන්න හදනවා. මොන අපරාධයක්ද? ඒව කරන්න ඕන සිවුරැල්ල යන්නට ඕන. සිවුරැල්ල ගිහිව ඒ කටයුතු කරගන්න ඕනේ පැවිදි පින්වතුන් වහන්සේලා ඊවට ඉදිරිපත් වෙන්නේ. සබ්බ දුක්ඛ නිස්සාන නිබ්බාන සත්‍ය කරනත්තයි කෝටිය සංගුණ සීල කොතනද ඔය කතා ඔකට අදාළ ඒ නිර්වර්ණ වලට ඉදිරිපත් වීමට අදාළ සිස්සපත් තියෙන්නේ. තව ටික කාලයක් යනකොට විසුණු වහන්සේලා මේ අර කාය වර්ධන ශිල්පීන්ගේ තරඟ තියෙන්නේ. ඕවටත් ඉදිරිපත් වෙයි. ඒ වගේම මේ රූප සුන්දරී තරඟ තියෙන්නේ ඕවටත් ඉදිරිපත් වෙයි. මෙහෙණින් වහන්සේලා එහෙම ඒ කියන්නේ ඔය වගේ තත්යකට පිළිහෙනවනේ. ඉතින් විසුණු වහන්සේලා කියන්නේ විසුණු වහන්සේලා. විසුණු වහන්සේලා ගිහි අය කරන කාරණා කරන්න නම් මොකටද පැවිදි වුනේ? ඒ වගේ දේවල් වලට යොමු වුණාම සම්පූර්ණයෙන්ම සමස්ත විසුණු වහන්සේලාටයි මේ හානිය කරන්නේ. ශාසනයටයි මේ හානිය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් සීසත් ධර්මයේ බොහෝ කාලයක් විරාජමාන බැබලෙමින් බොහෝ දෙනාගේ ජීවිත ආලෝකමත් කරමින් නිවන් දොර විවර වෙන්න තියෙන අවස්ථාවයි අර වගේ වැඩවලින් නැති කරලා දාන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් වෙන්න හොඳ නැහැ. විය යුතු දේ තමයි පැවිදි වූවා නම් පැවිදි වූ අරමුණු මිෂ්ඨ කරගන්නට අවශ්‍ය ගමන් මගේ යන්නට ඕනේ. ධ්‍යාන උපදවා ගන්නට ඕනේ, අභිඥා උපදවා ගන්නට ඕනේ, මාර්ගඵල උපදවා ගන්නට ඕනේ, සසරින් එතර වෙන්න කටයුතු කරන්න ඕනේ. ගිහි පැවිදි සියලු පින්වතුන් වහන්සේලාට කල්යාණ මිත්‍ර පිරිසක් බවට පත් වෙන්නට ඕනේ. තමන්ටම කල්යාණ මිත්‍රයා වෙලා මේ මනුස්ස ජීවිතයේදීම උතුම් මඟපල් ලබන්නට උත්සාහවන්තව කටයුතු කරන්නට ඕන. හරියට අර දාරුචීරිය හාමුදුරුවෝ අනිත් පිරිසයි අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙන කාලේදී ගල්තලාවක් උඩ නැගලා කටයුතු කළා වගේ. දැන් නම් වෙන්නේ ශාසනය පිරිහෙන උදව් කරන එක. ඉතින් ශාසනයට යෝධ ශක්තියක් වෙන තමයි කටයුතු කරන්න ඕන. එහෙම නැතුනොත් සද්ධර්ම ප්‍රතිරූපක ඉදිරියේ හැමෝම දුර්වල වෙනවා.
සතරන් ප්‍රතිරූපයකට මුහුණ දෙන්නවත් බැරි වෙනවා. ඉතින් සියලු දෙනාම දැඩිසේ අදිස්ථාන කරගන්න ඕන ගිහි පින්වතුන් වේවා පැවිදි පින්වතුන් වහන්සේලා වේවා නාම රූප ධර්මයෝ නාම රූප ධර්මමයි ඒවා හටගන්නේ පත්‍ය ධර්මයන්ගෙන් නම් පත්‍ය ධර්මයේ අකුසල විපාකයක් වුණොත් විඳින්න වෙන්නේ අකුසල විපාකයෝ පත්‍ය ධර්මයේ කුසල විපාකයක් විදිහට නම් බලපාන්නේ ඒක විඳින්න වෙන්නේ යහපත් දේවල් විවිධාකාර පත්‍ය ධර්මයන් අතරේ කර්මයේ තරම් සත්‍යයට බලපාන වෙනත් ධර්මයක් නැති හින්දා ඉතින් විවිධාකාර හේතු බලපාන බොහෝ හේතු. හැබැයි කර්මයේ තරම් සත්‍යයට බලපාන හේතුවක් නැති තරම්. ඒ නිසා ධර්මයේම හැසිරෙන්නට වග බලා ගන්නට ඕනි විශේෂයෙන්ම ගිහි උපාසක උපාසිකාවන් ආදර්ශමත් සිල්වත් උපාසක උපාසිකාවන් වෙන්නට ඕනේ. පැවිදි පින්වතුන් වහන්සේලාත් ආදර්ශමත් සිල්වත් ගුණවත් පැවිදි වුණු අරමුණ මිෂ්ඨ සිද්ධ කරගෙන ඉදිරියට වැඩම කරන නිවන් දකින්න කටයුතු කරන පින්වතුන් වහන්සේලා පිරිසක් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම පැවිදි පින්වතුන් වහන්සේලා අවවාදයට වඩා ආදර්ශයට මුල් තැන් දෙන්න ඕන. අපි හැමදෙනෙම බොහොම පිං ඔබ වහන්සේට අපි හැමදෙන්නේ ඇත්තටම දැන් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වුණත් ඇත්තටම රාජරාජ මහා මාත්‍යවරුන්ට උපදෙස් දුන්න රට ගෙනියන්න ඕන විදිය කියා දුන්න දැහැමින් රට පාලනය කරන්න ඕන විදිය කියා දුන්න. ඒ කියන්නේ ඒ වගේ පූජ්‍යපක්ෂයේ යුතුයකම විය යුත්තේ ඒ ගිහි පින්වතුන් වගේම රට පාලනය කරන ඇත්තන්ටත් ඒ යහමඟ කියා දෙන එක නේද අපි හැමදෙනෙම විය යුත්තේ. කියන්නේ යම් කිසි විදියක රටට වැසනයක් වෙන්න නම් ඒ අවස්ථාවේදී පෙනී හිටීම කල යුත්තේ උපදෙස් දීමක් තුලින් නේද අපි හැමදෙනෙම ඉතින් එහාට මම හිතන්නේ මේ ඒ කාර්ය බාර ගැනීමක් කරන්න බෑ නේද අපි හැමදෙන්නේ. ඕපින්වන්ත දොස්තර මහත්මයා පැවිදි වෙන්නේ නිවන් දැකීම අරමුණු කරගෙනමයි. ඒකායන අරමුණ නිවන් දැකීම. නමුත් උපදේශ බලාපොරොත්තු වුණොත් රජ කෙනෙක් බිම්බිසාර මහරහතුමා උපදේශ බලාපොරොත්තු වුණා නම් භාග්‍යවතුන් වහන්සේ අවශ්‍ය උපදේශ පෙන්නලා තියෙනවා. ඒක කරුණු කියලා දීලා තියෙනවා. ඒ වගේම කොසල් මහරහතුමා උපදේශ බලාපොරොත්තු වුණා නම් භාග්‍යවතුන් වහන්සේ ඒක දේශනා කළා තියෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කොයි වෙලාවකවත් රජමාලිගාවට වැඩම කරලා රජකම ගන්න උත්සාහ කළා නෑ. ඒ වගේම සංඝරත්නයේ මැති ඇමතිකම් ගන්න භාග්‍යවතුන් වහන්සේ රාජකථාදී විදියට නොකළ යුතු කතා වලට කෙලිමේක ඇතුළත් කළම තියෙනවානේ. ඉතින් විසුණු වහන්සේ නියෝජනය කරන්නේ සම්බුදු සසුන නිසා දේශපාලන පක්ෂයක් නෙමෙයි. විසුණු වහන්සේ නියෝජනය කරන්නේ මගපල්ලාභීත්වය මේ සිද්ධ කරගන්න ගිහි පැවිදි පින්වතේ පූජනීය කාර්යභාරය. ඒ නිසා විසුණු වහන්සේ පූජනීය කාර්යභාරයේ කටයුතු කරන්න ඕන. උපදේශ බලාපොරොත්තු වුණොත් ඒකට අදාළ සූත්‍ර දේශනාවලින් මෙහෙම කටයුතු කළොත් මේ වගේ යහපත් ප්‍රතිඵල ලැබෙනවා. මෙහෙම කටයුතු කළොත් මෙහෙම මේ විදිහට අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. රාජපාලන ආදී කටයුතු ඔබ කරගන්න ශාසනීය තුල කටයුතු කරමින් නිවන් දකින ගමන සහ ආධ්‍යාත්මික ගුණධර්මයෝ දියුණු තියුණු කරගෙන විසුණු වහන්සේගේ පූජ්‍ය පක්ෂයේ කාරණා ටික විසුණු වහන්සේ කරගන්න කියලා විසුණු වහන්සේ පූජ්‍ය පස්සේ තුල ඉන්න කාරණාව තුලම අනුගත වෙන්න ඕන. එහෙමයි. බොහොම වටිනා කාරණා ටිකක් අපි අද පළවෙනි ධර්ම සාකච්ඡාවේදී මම හිතන්නේ සියලු පින්වතුන්ට ලැබෙන්නේ නැති. ඉතින් ඇත්තටම දවසෙන් දවස අපිට ඉගෙන ගන්න බොහෝ දේ කරුණු තියෙනවා. ඉතින් ඇත්තටම නිවනට මඟ කියන නිවන් දකින්නට නම් අපි පිළිපැදිය යුතු කාරණා අපි විනය කොයි විදියටද අපි සීලය කොයි විදියටද තියෙනවනේ මේ සීලය තුලින් ඇති වෙනා හික්මීම මේ ගමනට ඇති වෙන කොයි විදිය දායකත්වයක් දක්වනවද කියන කාරණා බොහෝම ගැඹුරින් අධ්‍යයනය කරන්න තියෙනවා. ඉතින් ඇත්තට මේක දහම් පරයයක් මේක ගැඹුරු තැනක් මේක සාගරයක් වගේ. ඉතින් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ ධර්ම සාකච්ඡා තුලින් ලැබෙන ප්‍රතිඵල අති විශිෂ්ටයි අති ප්‍රබලයි. ඉතින් ඇත්තටම ධර්ම දේශනාවක් අහනවා වගේ ඊටත් වඩා මම හිතන්නේ ඊටත් ඔබට ගියේ තමන්ගේ තියෙන ගැටලු විසඳගෙන තමන්ගේ සැකේ විචිකිච්ඡා වගේ දේවල් විසඳ ගන්න හොඳ තෝතැන්නක් ධර්ම සාකච්ඡා කියන්නේ. ඉතින් මම හිතන්නේ අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා අපි වින්නත් ස්වාමීන් වහන්සේගේ දායකත්වයේ අපි ලබාගෙන මේ වගේ ධර්ම සාකච්ඡා වැඩි පිළිවෙල ඉදිරියට කරගෙන යන්න ඔබ වහන්සේට අප්‍රමාණ පින් අපේ හැමදෙන්නේ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන ඒ උතුම් බෝධි සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දානයේ පින්ම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. වහන්සේට පාද නමස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. පෙරවසනේ පින් දස්තර මහත්මයා